साधु साधु साधु। नमस्कार वेवा බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ ඊටමත් වටිනා ධර්ම පරියායක් මේ පින්වතුන්ට දහම් කොටසක් ඉගෙන ගන්න ලැබෙනවා. අද විශේෂයෙන් ඉගෙන ගන්න ලැබෙන කාරණාවක් තමයි අවසාන මොහොතේ සිත පිහිටවීම. දැන් ගොඩක් අය කල්පනා කරනවා මැරෙන මොහොතේ කොහොමද අපි හිතන්න ඕන, මැරෙන මොහොතේ කොහොමද හිතෙන්නේ, ඒ වගේ දේවල් තියෙනවා. එතකොට මැරෙන මොහොතේ කොයි වගේ දෙයක්ද කියලා කියන්න කෙනෙකුට ඇවිල්ලා කියන්න විදිහක් නැහැ නේ. මැරෙනවනේ. නමුත් එළව ගිහිල්ලා මෙලව ආපු අය තියෙනවා. බුද්ධ දේශනාවේ දහම් කරුණු තියෙනවා. ඒ සියලු කරුණු අද මේ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරනවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරු ගුවන් විදුලියෙන් විකාශනය කරවන්නට දායකත්වයේ දරන්නේ පොල්ගහවල පින්වත් ලහිරු සම්පත් පුතා විසින්. මේ පුතා ධර්ම දාණයෙන් අප්‍රමාණ පිනක් රැස් කරගෙන තමන්ගේ ජීවිතේටත් ඒ වගේම අන් අයටත් සිත ප්‍රාර්ථනා කරන්නට ඉතාමත් ශ්‍රද්ධාවෙන් තමයි අද මේ ධර්ම දානයේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ ලහිරු පුතාට ගෞතම බුද්ධ ශාසනයේ උතුම් සත්පුරුෂ ඇසුර නිතරම සැලසේවා. ඒ වගේම මේ ධර්මයේ පිහිට සලසා ගන්න, බුදු සසුනේ පිහිට ලබා ගන්න, ඒ දරුවාට යහපත වේවා කියන අදහසින් අපි අද ධර්ම දේශනාව ආරම්භ කරමු. ඒ තමයි පින්වත්නි, සාමාන්‍යයෙන් කෙනෙක්ගේ මරණ මොහොත කියන එක මේ ශනිකව කෙනෙක් හොයාගන්න බැරුව මැරෙන්නේ නැහැ. ඒක අභිධර්මයෙන් කිව්වොත් එහෙම ඒ කෙනාට ඒ ඇතිවෙන ජවන් සිත්, එහෙම නැත්නම් ඒ කෙනාට අසුර සැනක් ඇතුළත ඇතිවෙන සිත් ප්‍රමාණය විශාල ප්‍රමාණයක්. ඒකයි නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන්නේ කිරි 150ක, අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් අක්කර 150ක විතර වගේ කෙත්වල කුඹුරු කපලා ඒ වගේ වී ගොඩ එකතු, ඒ වී ගොඩක් අහලා ඒ වී ගොඩේ වී ඇට ගණන් කරන්න පුළුවන් කිව්වා මේ මැරෙන මොහොතේ ශනිකව මැරෙන කෙනාගේ ඒ මොහොතේ ඇති වෙන සිතිවිලි පරම්පරාව සිහි කරන්න බෑ කියලා. ළඟදීන් සිද්ධියක් වුණා. ඒ තමයි කොරෝනා වෛරසෙන් මේ අසාධ්‍ය වෙලා කෙනෙක් ගොඩාක් එයාගේ පපුව හිර වෙලා ගොඩාක් මේ උසම ගන්න අමාරු අපහසු ආවා. ඇවිල්ලා එයා ගොඩාක් දඟලනවා. ඊළඟට උසම ගන්න බැරුව ගොඩාක් අවසානයේ පණ අදිනවා. ඉතින් පණ අදින වෙලාවේ වටේ පිටේ හිටපු හිත මිත්‍රාදී මෙයාගේ පපුව මිරිකලා
ඊළඟට මෙයාට කෘත්‍රිම ශ්වසනය හරි දීලා කොහොම හරි මෙයාව පණ ගන්න දැන් මහන්සි වුණා. ඔකට දැන් යම් වෙලාවක් ගියා. ඒ අතරේ මෙයාට එකපාරම කැස්සක් එක්ක ආපහු සිහිය ආවා. සිහිය ඇවිල්ලා ඒ ආසාද්‍ය තත්ත්වේ නැති වුණා. ඉතින් මෙයා අහනවා මොකද්ද උනේ දැන්? එතකොට වටේ පිටේ හිටපු අය කිව්වා දැන් ඇයි ඔයා ගොඩාක් මේ පණ ඇදගෙන හිටියේ. ඒතර මෙයා කියනවා මෙයාගේ මේ හිත ඒ වෙලාවේ මේ උසම ගන්න බැරි වීමත් එක්ක මේ හිමීට මේ ඇඟෙන් ඒ හිත වෙන් වුණා. වෙන් වෙලා වලාවක් එක්ක දිගට වලා අතරින් ගිහිල්ලා ලස්සන තැනක නැවතිලා ඒ තැන බලා ඉද්දින් තමයි එකපාරම ආයේ මේ ඇඟට සිහිය ආවේ කියලා. එතකොට දැන් සාමාන්‍ය කෙනෙක් මේ බට ගහලා හෝ එහෙම නැත්නම් මේ අතපය එහෙම දඟලා පණ ඇද්දට ඒ කය ඒ විදිහට දඟලද්දී හිතෙන් වෙනම කටයුත්තක් වෙනවා. දැන් අරයාගේ මනෝකාය සුගති උප්පත්තියකට ඇදී ගිය බවක් නේ පේන්නේ එතන. නමුත් ආයුෂ සම්පන්න නිසා ඊළඟට එයාගේ වයස සම්පන්න නිසා ආයුෂ වයස තියෙන නිසා මේ මාරකේ එයාගේ නැති වුණා. එයා තුනුරුවන් වැඳලා අභිවාදන කටයුතු කරපු නිසා ආයුෂ වැඩින පින්කම් කරපු නිසා මේ මාරකේ ගෙවුණා එතනින්. එතකොට මේ වගේ එළව ගිහිල්ලා මෙලව ආපු කතා මේ ඔබ විටින් විට අහලා ඇති. ඒ නිසා මම මේ කියන්න හදන්නේ මේ ලෙඩ ඇඳේ ඉඳලා හරි මැරෙනකොට ගොඩාක් චිත්ත පරම්පරා එක්ක මේ ගොඩාක් දේවල් හිතා තමයි කෙනෙක්ගේ මරණය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අවසානෙට මොනවද හිතන්න ඕනන්නේ? ඒ අවසානෙට මොනවද හිතෙයිද? ඒ හිතේනව පාලනය කරගන්න පුළුවන්ද? මේ ගැන අපි බුද්ධ දේශනාවකින් කතා කළ යුතු වෙනවා. මේකට ලස්සන සූත්‍ර දේශනාවක් හම්බ වුණා. මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ තියෙන ධනංජාන සූත්‍රය. ධනංජාන සූත්‍රයේ තියෙනවා ඒ කාලේ අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ සිටිද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ වස්වසන්ට දක්ඛින ගිරියට වැඩියා. ඒ කියන්නේ රජගහ නුවරම දකුණු ප්‍රදේශයේ තියෙන ඈත ගම්මානය. ওই රජගහ නුවර තියෙන එක්තරා ගමක ධනංජානී කියලා බමුණෙකුත් හිටියා. ඉතින් ඔය අතරතුර වස්වසලා අවසානයේ රජගහ නුවරින් දක්ඛින ගිරියට භික්ෂුන් වහන්සේලා වැඩියා. දක්ඛින ගිරිය අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරාමේ වැඩ හිටියේ. වන්දනා කරලා කතා බහ කළා ප්‍රිය ආයස්මතුනි. සාරිපුත්ත මහරහතන් වහන්සේට සංඝයා ගරු කළා. ප්‍රිය ආයස්මතුනි කෙසේද අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සුවෙන් සිටිනාද? ඊට පස්සේ සංඝයා වදාලා භාග්‍යවතුන් වහන්සේ වේලුවනේ සුවෙන් වැඩ ඉන්නවා. සංඝයා සුවෙන් වැඩ ඉන්නව නේද? ආයස්මතුනි සංඝයා සුවෙන් වැඩ ඉන්නවා. ඊට පස්සේ ඒ විදිහට සංඝයාගේ තොරතුරු අහලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ප්‍රිය ආයස්මතුනි අහවල් ගමේ ධනංජානී කියලා බ්‍රාහ්මණෙක් ඉන්නවා. මම කලින් දන්න කෙනෙක් එයා. හොඳින් ඉන්නවද? අනේ හොඳින් ඉන්නවා කරදරයක් නැහැ එතුමාට. අපි අඳුරනවා මේ බ්‍රාහ්මණය. ඉතින් ප්‍රිය ආයස්මතුනි ඔය ධනංජානී කියන බ්‍රාහ්මණයා අප්‍රමාදී නේද? අර සංඝයා කියා හිටිනවා ආයස්මත් සාරිපුත්යන් වහන්සේ මොන අප්‍රමාදී බවක්ද? ඒ මිනිසයා මේ ජීවත් වෙන්න කරන්නේම අයහපත් දේවල්. ඊළඟට රජතුමාගේ බලය අරගෙන එයා ගම් ප්‍රධානී. රජතුමා කිව්වා කියලා අර දුප්පත් මිනිසුන්ගේ තියෙන ධන ධාන්‍ය වැඩිපුර අරන් හොරලා අල්ලස් ගන්නවා. ඒ වගේම රජතුමාට ගිහිල්ලා කියනවා රජතුමනි මේ කාලේ හරියට මේ ආදායම් අඩුයි කියලා භාගයක් රජතුමාටත් මේ හොර කළා තමයි දෙන්නේ. ඔය වාගේ අධර්මචාරීව විසමචාරීව ওই බ්‍රාහ්මණයා ජීවත් වෙන්නේ ප්‍රිය ආයස්මතුන් වහන්සේ.
ඉතින් සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා අම්මෝ නොඇසිය යුත්තක් නෙවෙයි ආයස්මතුනි අහන්න ලැබුණේ. හරි නෑ ඒ විස්තරේ නම්. ඔය බ්‍රාහ්මණයා ගැන මට අනුකම්පාවක් තියෙනවා. කමන්නේ මාත් දැන් රජගහ නුවරට වඩිනවනේ. මටත් මොන හේතුවට මං කතා කරන්නම්කෝ. එවැනි කතා සංලාපයක් සංඝයා අතර සිද්ධ වුණා. ඒතර සාරිපුත්ත මහ රහතන් වහන්සේට කොච්චර අනුකම්පාවක් තියෙනවද? ඊට පස්සේ කාලෙක සාරිපුත්ත මහ රහතන් වහන්සේ රජගහ නුවරට වැඩම කළා. වැඩම කරලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ දවසක් ওই බ්‍රාහ්මණයා ඉන්න ගමට පිණ්ඩපාත වැටියා. උදේම පිණ්ඩපාතේ වළඳලා එනකොට ඒ මේ ධනංජානි ගමේ අයිනක ගව පට්ටියක් මේ නඩත්තු කරනවා කිරි දෝන ගමන් හිටියේ. ඉතින් සාරිපුත්තයන් වහන්සේ දැක්ක ගමන් ධනංජානි ඉක්මනට ඇවිල්ලා වන්දනා කරලා අර උණු කිරි වාජනය කරන් කිව්වා ආයස්මත් සාරිපුත් මේ ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ ගොඩ කාලයකට පස්සේ වහන්සේ දැක්කේ. මේ උණු කිරි තියෙනවා වළඳන්න ඊට පස්සේ පින්ඩපාත ගිහලා දානේ වළඳන්නත් පුළුවන් වෙලාව තියෙනවානේ කිව්වා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මම උදේම කලින්ම දානේ වැළඳුවා. මං දානේ වැළඳිලා අවසන් දැන්. ඒ නිසා අවශ්‍ය නැහැ. හවස් කාලේ ඔබතුමාට විවේකයක් තියෙනවා නම් බ්‍රාහ්මණය පින්වත මං අහවල් වනේ මේ එහා පැත්තේ වනේ වැඩ ඉන්නවා. එන්න කතා බහ කරන්න. ඉතින් හරිය ලස්සන සිද්ධියක් මේක. ඊට පස්සේ සාරිපුත්ත ධනංජානි බ්‍රාහ්මණයා කිය හිටියේ එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඔන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ බණ භාවනා කරමින් ඉන්නේ. ඉතින් අද කාලේ වගේ නෙවෙයි දැන් ඒ හිත ඉන්නේ සාරිපුත්තයන් වහන්සේ. උන්වහන්සේ සමාධි සමාපatti ස්වයෙන් වැඩ ඉන්නවා. ඒ අතරේ ධනංජානි බ්‍රාහ්මණයා පැමිණියා. පැමිණිලා බුදුරජාණන් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට වන්දනා කළා. එකත් පස්සේ වාඩි වුණා. වාඩි වුණාම සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය කෙසේද? ඔබ අප්‍රමාදී නේද? ඒ කියන්නේ පින් දහම් කරගෙන ඉන්නව නේද කියලා ඇහුවේ. ඊට පස්සේ ධනංජානි බ්‍රාහ්මණයා කියනවා මොන අප්‍රමාදී බවක්ද? අනේ සාරිපුත්තයන් වහන්සේ මට වැඩ වැඩි. දෙමව්පියෝ පෝෂණය කරන්න තියෙනවා. අමුදරුවෝ පෝෂණය කරන්න තියෙනවා. දැසි දස්සෝ පෝෂණය කරන්න තියෙනවා. ඊළඟට යහළු මිත්‍රාදීන් එනවා. ඒ අයගේ කටයුතු තියෙනවා. ඥාතින් එනවා. ඒ ඥාතින්ගේ කටයුතු තියෙනවා. ආගන්තුකයෝ එනවා. ඒ ආගන්තුකයන්ගේ කටයුතු තියෙනවා. මියගිය අයට ආය විටින් විට ඥාතින් ගමේ අය මිය යනවා. මට ඒ කටයුතු බලන්නත් තියෙනවා. ඊළඟට දෙවි දේවතාවුන් වහන්සේලාට දේව පූජා බ්‍රහ්ම පූජා පවත්වන්නත් තියෙනවා. ඊළඟට රජතුමාගේ රාජ කටයුතුත් තියෙනවා. ඉතින් ඒ අතරේ මේ සාරිපුත්තයන් වහන්සේ මමත් ඉතින් කාලා බීලා සැනසෙලා ඉන්න එපා. ඉතින් ඕවා කරනකොට මට නම් ඔය එක එක පින් දාන් ඕවා කරන්න කාලයක් නැහැ කිව්වා. දැන් එයා ලිස්ට් එකක් කියන්නේ. අද කාලේ වගේම තමයි. මුල් කාලේ කිව්වා අනේ විවේකයක් නැහැ බණ දහම් ඉගෙන ගන්න කියලා. දැන් කොරෝනා ඇවිල්ලා ඔක්කොම ගෙදරට උනාට පස්සේ ගහ මරා ගන්නවා. ඉතින් ඒ නිසා මේ මිනිසුන්ගේ මේ විවේක කරදර මේවා ඉවර වෙනකල් ඉන්නවා මිනිස්සු පින් දහම් කරන්න. මතක තියාගන්න කරදර ඉවර වෙනකල් නම් ඉන්න එපා. මොකද කරදර ඉවර වෙන්නේ නැහැ. කරදර අතරේ යහපත කරන්න. පින් දහම් කරගන්න. කුසල් දහම් කරගන්න. ධර්මයේ පිහිට ගන්න. ප්‍රශ්න ඉවර වෙනකල් ධර්මයේ ඇසිරෙන්න ඉන්න එපා. නිවි හැනහිල්ලේ අනේ මට බණපදයක් අහන්න මේ කරදර ඉවර වෙන්න එපා කියනවා. ඒ අතරෙම මැරිලා යනවා. එයා හොයන නිවි හැනහිල්ල කවදාවත් ලැබෙන්නේ නැහැ. කරදර ASCII නිවි හැනහිල්ල උපදවා ගන්න. ඉතින් සාරිපුත්තයන් වහන්සේ ධනංජානි බ්‍රාහ්මණයන් අහනවා බ්‍රාහ්මණය ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ? අම්මා තාත්තා නිසා කෙනෙක් අධර්මචාරී විසමචාරී වෙනවා. අම්මා තාත්තා නිසා අයහපත් දේවල් වැරදි දේවල් කෙනෙක් කරනවා. එයා මැරිලා
නිරේ යනවා. නිරේ යනකොට මෙයාට පුළුවන් ද නිරේ පල්ලන්න කියන්න මම මේ නරක වැඩ වැරදි වැඩ පව් වැඩ කළේ අම්මා තාත්තා නිසා. ඊට පස්සේ අම්මා තාත්තත් අර මිනිහ වටේ ඉඳගෙන කියනවා අපේ පුතාට නම් අයහපතක් නම් වෙන්න එපා. මේ පුතා ඉන්න තාක්කල් කරන දෙයක් කළේ අපි වෙනුවෙන්. මේ පුතා කරපු පවක් තියෙනවා නම් ඒකත් අපිට ඒවා පුතා දිව්‍ය ලෝකයත්වා කියලා දෙමව්පියෝ කියනවා. අධර්මචාරී විසමචාරී වුණේ අපි නිසා. ඒ නිසා පුතාට නම් නිරේ දුකක් එපා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ධනංජානි බ්‍රාහ්මණයන්ගෙන් බ්‍රාහ්මණය දැන් ඕවා නිරේ පල්ලු අහයිද? එයාට ගැලවිලා ඉන්න අවස්ථාවක් ලැබෙයිද? අනේ සාරිපුත්තයන් වහන්සේ එහෙම නැහැ. හැබැයි මේ මිනිස්සයා පව් කළාට මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒ තමයි කර්මඵල විශ්වාස කරනවා. නිරේ දිව්‍ය ලෝකේ විශ්වාස කරනවා. අපාය දිව්‍ය ලෝකේ. දැන් අද කාලේ අපාය විශ්වාස කරන්නේ. මැරිලා උපදිනවා කියලා විශ්වාස කරන්නේ. මේ මිනිස්සයා පව් කරන කෙනෙක් බව හැබෑව. නමුත් මැරිලා උපදිනවා කියලා විශ්වාස කරනවා. අපායක් කියලා එකක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඊට පස්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ධනංජානි බ්‍රාහ්මණයන්ගෙන් බ්‍රාහ්මණේ අමුදරුවෝ නිසා කෙනෙක් අධර්මචාරී විසමචාරී වෙනවා. එතකොට එයා නිරේ යනවා. නිරේ යනකොට එයා කියනවා මම මේ පව් කළේ අමුදරුවෝ නිසා. අනේ මාව බේරන්න කියලා. අමුදරුවෝ කෑග ගහ කියනවා මෙයා කරන දෙයක් කළේ අපි වෙනුවෙන් මෙයාව බේරෙන්න ඕන කියලා. යමපල්ලෝ ආහිද කියලා. නිරේන් එයාට chance එකක් හම්බ වෙයිද? නිරේන් එයාට සහනයක් හම්බ වෙයිද? අමුදරුවෝ නිසායි පව් කළේ. සමහර අය කියනවානේ මේ මන් නිසා නෙවෙයි මේ දවරු පවුල නඩත්තු කරගන්න ඕන නිසා මම මේවා කරන්නේ කියලා. දැන් එයාට එහෙම chance එකක් හම්බ වෙයිද කියලා. නෑ. ධනංජානි බ්‍රාහ්මණයන් කියනවා නෑ. නිරේ ගියොත් නම් බේරිල්ලක් නෑ කියෝ. ඊට පස්සේ ඇහුවා බ්‍රාහ්මණය දැන් කෙනෙක් පව් කරනවා දැසි දසු කම්කරු සේවකයෝ නිසා. ඊළඟට දැන් විස්තර කරගෙන යනවා දිගටම ඊළඟට යහළු මිත්‍රයන් නිසා. දැන් සමහර යහළු මිත්‍රයන් නිසා කරන පව්නේ කියනවා මාට නම් බොණ්ඩු වමනාවක් නැහැ. නමුත් මේ මගේ යාළුවෝ ටිකනේ. යාළුවෝ ආවට පස්සේ පෑ නැත්නම් යාළුවා අමනාප වෙනවා. මම වට ගානක් නෑ මං ඒ වගේ වැඩ කියලා ඉන්නේ කියනවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා එයා කරන පව් වලින් නිරේ ගියාම යාළුවෝ නිසායි මම මේවා කළේ කියලා එයාට නිරේන් සහනයක් හම්බ වෙයිද? යාළුවෝ ටිකත් කියනවා අනේ මෙයා කරන දේවල් කළේ අපි නිසා කියලා. සහනයක් හම්බ වෙයිද? නිරේන් සහනයක් නැහැ. ඊට පස්සේ ඥාතීන් නිසා ආගන්තුකයින් නිසා ඊළඟට දැන් ආගන්තුකයින් නිසා සහනයක් අපි ගමුකෝ ඉස්සර එක්තරා මේ ගෘහණියක් හිටියා. ඒ ගෘහණිය ඒ ගෙදර ඉන්නකොට මෙයාගේ ඥාතීන් කලාතුරකින් ගෙදරට ආවා. මෙයාට හරි සතුටුයි. ඊට පස්සේ මෙයාලට දෙන්න උයලා දෙන්න මොකවත් නැති තැන හොඳ රසට උයන්න ඕන හිතුණා. කෑම හොඳට දෙන්න. ඊට පස්සේ උයන්න මෙයා මොකද කළේ? මොකක්වත් ඒ වෙලාවේ කොහෙටවත් යවන්නත් කෙනෙක් නැති නිසා පිහි අරගෙන ගිහිල්ලා ගෙදර හිටපු එළුවාගේම බෙල්ල කැපුවා. බෙල්ල කපලා මේ ඒ මස් වලින් හොඳට රස මසවලු සමග ඥාතීන්ට සංග්‍රහයක් කළා. ඇත්තට මෙයා මේ එළුවා කැපුවේ අර ඥාතීන්ට සංග්‍රහ කරන්න. මෙයාට එළුමස් කන්න ආසාවකට නෙමෙයි. ඔය සංසාරේ මේ මල්ලිකා දේවී. ඒ මල්ලිකා දේවී ඊළඟ ජීවිතේ නිරේට ගිහිල්ලා හිස කැපුම් කපලා තියෙනවා කියන සංසාරේ හිස කැපුම් ලැබලා තියෙනවා කියනවා අර එළුවාගේ ඇඟේ ලොම් ගානට. පෙර අඟනක් එක් එළු දෙනකගේ හිස සිඳා සිය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලඳා. ඉතින් ඒ නිසා තමන්ගේ ශරීරයේ ඒ එළුවාගේ ශරීරයේ ලොම් ගානට හිස් කැපිලා තියෙනවා කියනවා.
සමහර කර්ම එන හැටි බලන්න. අපි කියන සාමාන්‍ය ප්‍රාණඝාතයක් කළොත් ජීවිත 500ක් ආත්ම භව 5000ක් වගේනවා කියලා. මොන කතාවද ඒ? ඇඟේ ලොම් ගන්නට ඇඟේ ලොම් කොච්චර තියනවද එළුවගේ? ඉච්ඡර සංසාරේ කර්ම විපාක ඇවිල්ලා තියෙනවා. ඥාතින් වෙනුවෙන් පව කරලා. ඉතින් නිරේන් සහනයක් නැහැ. ඊට පස්සේ කියනවා මේගේ ඥාතින් වෙනුවෙන් ඥාතීන්ට පින් දෙන්න ඕන, ඥාතීන්ගේ කටයුතු කරන්න ඕන. ඔය අපි කියමුකෝ මේ භූම දාන, ආදාන, මල ගෙවල් ඔය කටයුතු වලට කෙනෙක් පව් කරනවා. නොකල යුතු දේවල් කරනවා. පව්කාරකම් දේවල් කරනවා. ඊට පස්සේ දැන් අද කාලේ තියෙනවනේ දානයක් මේගේ ඥාතියෙකුට දානයක් දෙන්න 7 දවසේ බණ තියෙද්දිමුත් බණ ඉවර වෙච්ච ගමන් බෝතල් කඩාගෙන බොනවනේ. ඊළඟට ගොඩාක් දැන් පිට රටවල් වලත් කරන්නේ කෙනෙක් මැරුණාට පස්සේ යා පුච්චලා එන ගමන් ඔක්කොම ටික යන්නේ මේ බොණ්ඩනේ. එතකොට මේගේ ඥාතියෙක් මුල් කරගෙනයි මේ අධර්මචාරී විසමචාරී දේ කළේ. දැන් chance එකක් තියෙයිද කියලා හෙව්වා. අපි මේ හිත හදාගන්නයි කළේ මේක චාරිත්‍රයක් කියලා එයා කරපු පාපයට මේ නිරේන් සහනයක් හම්බ වෙයිද කියලා හෙව්වා. සහනයක් නැහැ. ඊට පස්සේ රජුන් වෙනුවෙන් කරපු කර්මය අධර්මචාරී විසමචාරී. ඒතර මෙයා කියනවා නිරේට ගිහිල්ලා මම මේක රජුන් නිසා කළේ. මේ රජුන් කිව්වොත් අද ගත්තොත් එහෙම ආයතනික වශයෙන් Taman රාජ්‍ය සේවයේ දෙද්දී ආයතනයේ නිසා මෙයා මේ අකුසලේ කරන්නේ. එයාගේ වමනාවකට නෙමෙයි. ඒතර මෙයාට මේ කර්ම විපාකෙ එද්දී මම මේක මගේ ජොබ් එක නිසා ආයතනයේ නිසා මම මේක කළේ. බොස් කියපු නිසා මේක කළේ කියලා එයාට නිරේන් සහනයක් ගන්න පුළුවන්ද කියලා හෙව්වා. සහනයක් ගන්න බෑ. ඊට පස්සේ කියනවා මෙච්චර වෙහෙස මහන්සි වෙලා අනේ මම සැනසෙල්ලේ ඉන්න එපාය මේ ඇඟ පිනවන්නත් එපායි කියලා. එතකොට දැන් ඔකට උදාහරණයක් තමයි උදේ ඉඳලා හැන්දෑ වෙනකල් වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා අමුදරුවන්ට හොඳට කන්න බොන්න දෙනවා කිසි වැරද්දක් කරන්නේ මේ මිනිසයා හැන්දෑවට බොනවා ඇඟ රෙදෙන නිසා කියලා. අර තමන්ගේ ඇඟ ගැන හිතලානේ. ඒතර ගෙදර උන් දැක් කියනවා අනේ කිසි කරදරයක් නැහැ ඔය ඇඟ රෙදෙන නිසා. උදේ ඉඳලා හැන්දෑ වෙනකල් වැඩ කළා. ওই මිනිස්සගෙන් කිසි කෙනෙකුට කරදරයක් නැහැ. එතකොට ඒ සුරාපානය, ඒ අධර්මචාරී විසමචාරී බව එයා බැරි වෙලාවත් නිරේට ගියොත් අනේ උදේ ඉඳලා හැන්දෑ වෙනකල් වැඩ කළා ඇඟේ අමාරුවටයි ඩිංගිත්තක් ගත්තේ කිව්වොත් එහෙම යමපල්ලෝ මෙයාට chance එකක් දෙනවද කියලා හෙව්වා. එහෙම නෑ. ඉතින් අහනවා බ්‍රාහ්මණය මේ කෙනෙක් දෙමව්පියෝ නිසා යහපත් දේවල් කරන එකද හොඳ අයහපත් දේවල් කරන එකද හොඳ? අනේ ස්වාමීනි යහපත් දේවල් කරන එක තමයි හොඳ. ඇත්තටම දෙමව්පියෝ ගැන බලන්න හොඳ රස්සාවල් නැද්ද හෙව්වා. පව් කරන්නේ නැතුව රස්සාවක් කරගෙන දෙමව්පියෝ ගැන බලන්න රස්සාවල් ලෝකේ නැද්ද කියලා හෙව්වා. ස්වාමීනි තියෙනවා ඉතින් කිව්වා. ඇත්තටම දැන් ඔයාලා උනක් කල්පනා කරන්නකො වෙන මොකක්වත් නැද්ද මේ පව් නොකර ජීවත් වෙන්න ක්‍රමයක්ම නැද්ද කියලා. ඊට පස්සේ ඇහුවා දැන් අඹදරුවෝ නිසා දැසිදස්සන් නිසා පව් කරන්නේ නැතුව ඉන්න එකද හොඳ? ඒ අය නඩත්තු කරන බලන ඒවට පව් කරන එකද හොඳ? පව් කරන්නේ නැති එකද? අනේ පව් කරන්නේ නැතුව ධර්මචාරී සමචාරී වෙන එක තමයි හොඳ උතන ශ්‍රේෂ්ඨ. ඉතින් ඇහුවා බ්‍රාහ්මණය මේ අඹදරුවන් දැසිදස්සන් බලාගෙන ඒ කටයුතු කරන්න මේ ලෝකේ හොඳ රස්සාවල් නැද්ද? ඊට පස්සේ ස්වාමීනි ඒවා තියෙනවා කිව්වා. ඉතින් මේ ලෝකේ පව් කරන්නේ නැතුව මේ සහලේ ඥාතින් වෙනුවෙන් ආගන්තුකයින් වෙනුවෙන් මේගේ ඥාතින් වෙනුවෙන් හොඳ දේවල් කරන එකද හොඳ? දැන් ඔන්න මං කියන්නම් සිද්ධියක් මේ ළඟදී වුණා ඉන්දියාවේ. ඉන්දියාවේ එක දේව භක්තිකේ දෙවියෝ පිනවන්න දෙවියෝ සතුටු කරවන්න බිලි පූජා දෙනවා.
හැමදාම එයා එළුව ගෙනාවත් හොඳ මේලුවා වටිනා මේලුවා ගෙනල්ලා තමයි බෙල්ල කපලා ඒ දෙයියන්ගේ පාදේ සෝදන්නේ. එහෙම කරලා දවසක් මෙයාට දිවියෝ සතුටු කරන්න මේ කොරෝනා වලින් ආරක්ෂා වෙන්න මිනිස්සු රකින්නත් එක්ක දෙවිවරු සතුටු කරන්න මෙයාට ලොකු උවමනාවක් ඇති වෙලා. මෙයා මොකද කළේ? ඒ දෙවියෝ වඳින්න ආපු තමන්ගේ බිරිඳගේ බෙල්ල කපලා ඒ ලේ වලින් පාදේ හොදාගෙන රැලි වෙනකල් පූජා කළා දේව පූජාව. දෙවියෝ සතුටු කරන්න අධර්මචාරී විසමචාරී වුණා. මේ ඊයේ පෙරේද වෙච්ච වෙලා. එතකොට මේ ඒවා හොඳයිද කියලා ඇහුවා. ඊට පස්සේ ස්වාමීනි දැන් මේ අධර්මචාරී විසමචාරී වෙන්නේ මේ ලෝකේ දෙවියන් සතුටු කරන්න පව් කරන්නේ නැතුව හොඳ දේවල් කරන්න විදිහක් නැද්ද කියලා ඇහුවා. දේව පූජා වෙනුවෙන් හොඳ දේවල් කරන්න. මියගේ ඥාතිට පින් දෙන්න හොඳ දේවල් කරන්න. විදිහක් නැද්ද කියලා ඇහුවා. ඒ වගේ රාස්තාවල් නැද්ද? ක්‍රම නැද්ද? ස්වාමීනි තියෙනවා. ඊට පස්සේ රාජ්‍යතුමා වෙනුවෙන් අධර්මචාරී විසමචාරී නොවි කරන්න දෙයක් නැද්ද? ඊළඟට මේ තමන්ගේ කය පිනව ගන්නවා තමනුත් සැනසille මේ ජීවිතේ ඉන්නවා කියලා හොඳ දේවල් කරන එකද ශ්‍රේෂ්ඨ නරක දේවල් කරන එකද? ස්වාමීනි හොඳ දේවල් කරන එක ශ්‍රේෂ්ඨ. දැන් අද කොච්චර සමාජ මාධ්‍යවල ඊළඟට මේ අන්තර්ජාලය ඊළඟට රූපවාහිනිවල කය පිනවන එක ගැන කොච්චර කතා කරනවද? එතකොට තමන් හොඳට කය පිනවගෙන ඉන්න එක ගැන කතා කරනවා. ඒක හොඳ දේවල්ද නරක දේවල්ද කියලා කතා කරන්නේ. පින්ද පව්ද කුසල්ද අකුසල්ද කියලා. එතකොට අර මං කිව්වේ අර ඇඟේ අමාරුවට ඩිංගිත්තක් ගන්නවා වගේ කියලා. ඒ වගේ කතා කරලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා මේ තමන්ට සැනසille ඉන්න නරක දේවල් කරන්න ඕනේද? යහපත් දෙයක් කරලා මේ කය පිනවන්න බැරිද? ස්වාමීනි පුළුවන්. ඉතින් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා ඒ නිසා බ්‍රාහ්මණය ධර්මචාරී වෙන එක සමචාරී වෙන එක තමයි ශ්‍රේෂ්ඨ. අප්‍රමාදී වෙන්න කියලා අනුකම්පා කළා. ඉතින් බ්‍රාහ්මණයත් සාරිපුත්ත මහ රහතන් වහන්සේට වන්දනා කරලා එහෙම පිටත් වුණා. පස්සේ කාලයක් ගියාට පස්සේ ධනංජානි බ්‍රාහ්මණයා අසනීප වුණා. ලෙඩ වුණා. අසාධ්‍ය වුණා. මරණාසන්න වුණා. ඉතින් මේ ධනංජානි බ්‍රාහ්මණයා අමාරුවෙන් තටමා කතා කර ළඟ හිටපු මිනිසෙකුට කිව්වා මෙහි වරෙන් වේලුවන කලන්දක නිවාපේට ඵලයන් ගිහිල්ලා තථාගත බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරපන් ධනංජානි බ්‍රාහ්මණයා සිරිපා වඳිනවා කියලා. ඊළඟට නුඹ පුරුෂය සාරිපුත්ත තෙරුන් වහන්සේ ළඟට ඵලයන්. ගිහිල්ලා ධනංජානි බ්‍රාහ්මණයා සාරිපුත්තයන් වහන්සේ වඳිනවා කියලා වැඳපන්. ධනංජානි බ්‍රාහ්මණයා හොඳටම ගිලන් වෙලා අසාධ්‍ය වෙලා ඉන්න බවත් ඇහැක්නම් සාරිපුත්තයන් වහන්සේට වඩින්න කියන්න කිව්වා. එතකොට බලන්න ලෙඩ ඇඳේ ඉන්න කෙනා කතා කරන විදිහ. දැන් මේ මිනිස්සයා පව් කරපු කෙනෙක්. එදා සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් බණ ඇහුවා කියලා මේ මිනිස්සයා චරිතය වෙනස් කරගත්තේ නැහැ. මේ මිනිස්සයා පරණ මේ ලෝකෙම ගියා. දැන් අදත් ඉන්නේ කොච්චර බණ අහලා මේ වැඳලා සාදු කියලා යනවා පරණ ලෝකෙටම යන්නේ. එතකොට නමුත් ලෙඩ ඇඳේ ඉද්දිමුත් වන්දනා කළා. අද කාලේ කවුද කියන්නේ ලෙඩ ඇඳේ මරණාසන්න වෙලා ඉද්දින් අනේ මන් නමින් ගිහිල්ලා රුවන්වැලි සෑය වඳින්න. මම නමින් ජයසිරි මහ බෝධීන් වහන්සේ වඳින්න. මම නමින් දලදා හාමුදුරුවෝ වඳින්න. මගේ නමින් ලලාට ධාතුන් වහන්සේ වඳින්න. මගේ නමින් අඟුලිමාල සෑය වඳින්න. මගේ නමින් මයංගනී සෑය වඳින්න. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය සමන්ගිරි මගේ නමින් වඳින්න කියලා ලෙඩ ඇඳේ මරණාසන්න වෙලා ඉන්න කවුද අද කාලේ කිව්වේ?
අද කාලේ ලීඩ වැඩි වෙලා මරණාසන්න වුණාම තුනුරුවන් මතක් වෙනවද? මේ මිනිස්යාගේ තිබ්බ හැකියාව. ඊට පස්සේ පින්වත්නි දැන් ඔන්න මේ සාරිපුත්ත මේ භාග්‍යතුන් වහන්සේ ළඟට අර පුරුෂයා ගිහිල්ලා මේ ධනංජානි බ්‍රාහ්මණයා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට පැමිණිලා සාරිපුත්තයන් වහන්සේටත් වන්දනා කළා කාරණාව කියා හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ විලාවෙම සිවුරු පුරවාගෙන ධනංජානි බ්‍රාහ්මණයා ළඟට වැඩමවා වදාලා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ධනංජානි බ්‍රාහ්මණයාගෙන් බ්‍රාහ්මණය කිම යැපෙන්න පුළුවන්ද? ඉවසන්න පුළුවන්ද? කච්චිතේ කමනියං කච්චියාපනියං. යැපෙන්න පුළුවන්ද? ඉවසන්න පුළුවන්ද? ස්වාමීනි ඉවසන්න බෑ. උලකින් ඔලුවට අනිනවා වගේ කිව්වා වේදනාව. බලවත් පුරුෂයෝ දෙන්නෙක් ලණුවක් දාලා ඔළුව වටා කරකවලා අදිනවා වගේ කිව්වා වේදනාව. හරක් මරන මිනිස්සෙක් තියුණු පිහියකින් හරකෙක්ගේ බඩ කපනවා වගේ කිව්වා බඩේ වේදනාව. සාරිපුත්තයන් වහන්සේ මහා ගිනි ගොඩක් මැද බලවත් පුරුෂයෙක් තවත් දුර්වල මිනිසෙක්ව ගිහිල්ලා අර ගිනි ගොඩට ඇදලා දානවා වගේ අර ඒ ගිනි ගොඩකට වැටෙනවා වගේ මහා දැවිල්ලක් තියෙනවා කො ඇඟේ. ඇඟ දනවා කිව්වා. පිච්චෙනවා කිව්වා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැනගත්තා මෙයාට ගති නිමිති පහළ වෙලා. මෙයාට යන තැන නිමිති පහළ වෙලා. ඊට පස්සේ ඇයි ඇඟ දනවා කියනවා. සමහර අය ඉන්නේ මේ AC එකේ හිටියත් ෆෑන් දාපල්ලා කියනවා. එච්චර ඇඟි දැවිද? මරණාසන්න මොහොතේ ඒවා මතුවෙන එක සුබ නැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැනගත්තා මෙයා කරපු කර්මයම මෙයාව දැන් පුච්චනවා. බ්‍රාහ්මණය මොකද්ද හිතෙන්නේ? මේ මැරිලා ගිහිල්ලා නිරේ උපදින එකද හොඳ තිරිසනෙක් වෙන එකද කියලා ඇහුවා. ඊට පස්සේ ඔන්න හොඳට මතක තියාගන්න මේ මරණාසන්න මොහොතේ කොහොමද හිත වැඩ කරන විදිය කියලා. ඊට පස්සේ කිව්වා අම්මෝ නිරේ ඉපදෙන එක මේ නෙවෙයි තිරිසන් සතෙක් වෙන එක හොඳයි කිව්වා නිරේ ඉපදෙනවට වඩා. ඒ දැන් මෙයාගේ හිත නිරේ තියෙන්නේ. සමහර අය අවසාන මොහොතේ තමන්ගේ අසුචි තමන්ම කනවනේ. එක මට මතකයි රාජකීය පඬිතු උපාධියක් ගත්ත එක්කෙනෙක් අවසාන මොහොතේ ඇඳුම් ගලවගෙන පෙට්ට ගම ඔළුවේ තියාගෙන නිරුවතින් ගම වටේ ඇවිදලා දුවලා කෑ ගහලා ඒ පෙට්ටිය වීසි කරලා එහෙම මැරිලා වැටෙලා. මිනිස්සු අවසානයේ ගිනි කබල් ඔළුවේ තියාගෙන මැරෙන්නේ. ඉතින් කෑකොස්සන් ගගහා ගින්දරත් එක්ක මැරෙන්නේ. පණ ඇද ජීවත් වෙලා ඉන්න අයට ප්‍රතිබද්ධ හිතෙන් මැරෙන්නේ. ඊට පස්සේ කිව්වා තිරිසන් ලෝකේද හොඳ පෙරේත ලෝකේද? අනේ තිරිසන් ලෝකෙට වැඩිය පෙරේත ලෝකේ හොඳයි කිව්වා. බ්‍රාහ්මණය කුමක්ද හිතෙන්නේ පෙරේත ලෝකේද හොඳ මනුස්ස ලෝකේද? දැන් කලබලයක් නැහැ හිමීට හිත පිටවනවා. ඊට පස්සේ කිව්වා මේ මනුස්ස ලෝකේ හොඳයි. ඊට පස්සේ මනුස්ස ලෝකේද හොඳ ඊළඟට ඇහුවා මේ දැන් අපි කියමු කොහොම උදාහරණයක් ගත්තොත් එහෙම ඒ කෙනාගේ හිත හිමීට දැන් සමහර වෙලාවට එහෙම හිත ගිනිදැල් පිනිපිනින්නේ තියෙන්නේ. සමහරට තිරිසන් ලෝකේ හිත පිහිටුවා කියන සමහර අයට සත්තු පේන්න ගන්නවා. ඊට පස්සේ පෙරේතයෝ පේන්න ගන්නවා. අසුචි පේන්න ගන්නවා. ඊට මනුස්ස ලෝකේ හිත පිහිටියට මනුස්ස ලෝකේ දේවල් දැනෙන්න ගන්නවා හිතට. මනුස්ස ලෝකෙද හොඳ චාතුම් මහරජිකේද? චාතුම් මහ. එතකොට මේ බමුණගේ තව විශේෂයකුත් තියෙනවා. ඒ තමයි මෙයා දිව්‍ය ලෝක අපායවල් ගැන අහලා තියෙනවා. දැන් මේ ජීවිතේට බණක් අහපු නැති කෙනෙකුට අවසානයේට දැන් අපිට උනත් වෙන කරදරයක් තියෙනවා.
ඒ තමයි මරණාසන්න කෙනෙකුට ගිහිල්ලා පිරික් කියන්නේ කියනවා. අපි ගිහිල්ලා පිරික් කියලා අනේ සෙත්පතලා එනවා. නමුත් මේ මනුස්සයා ජීවිතේට පිරිතක් අහලා නැහැ. බුදුන් වඳින්න ගිහිල්ලා නැහැ. රුවන්වැලිසෑය ජයසිරි මහ බෝධීන් වහන්සේ දළදා වහන්සේ වැඳලා නැහැ. අවසාන මොහොතේ ෆොටෝ එකක් බුදු පිළිමයක් ලං කළා කියලා එයාට මොනවා තේරෙනවද කියලා කවුද දන්නේ? අපි කියනවා මේ සතර අපාය යන්න එපා දිව්‍ය ලෝකෙ හිත පිහිටව ගන්න සේක බල පිහිටව ගන්න කියලා. ඒ මනුස්සයා ජීවිතේට සේක බල කියන එක අහලා නැහැ. පිරිත් කියන ඒවා අහලා නැහැ. ඒ නිසා දැන් ධනංජානි බ්‍රාහ්මණයාගේ හිත පිහිටවන්න පහසුනේ කලින් ඒව ගැන අහලා තිබ්බා. දිව්‍ය ලෝකය අහලා තිබ්බා. චාතුම් මහරජකේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මානරති පරිනිමිත වසවත්තිය. ඒ එක දිව්‍ය ලෝකෙට සාරිපුත්ත මහරහතන් වහන්සේ හිත ගෙනිච්චා. හිත ගෙනියලා ඇහුවා අවසානයේ පරිනිමිත වසවත්ති දිව්‍ය ලෝකේද හොඳ බ්‍රහ්ම ලෝකේද ස්වාමීනි බ්‍රහ්ම ලෝකේ හොඳයි. ඊට සාරිපුත්ත මහරහතන් වහන්සේ හිතුණා මේ බ්‍රාහ්මණයෝ නිතර මේ බ්‍රහ්ම ලෝකෙට තමයි ආස කරන්නේ. මෙයාගේ හිත බ්‍රහ්ම ලෝකෙම තියන්න ඕනේ කියලා කිව්වා මේ උපාසකයේ ධනංජානි බ්‍රාහ්මණය. ওই බ්‍රහ්ම ලෝකේ උපදින්නේ සතර බ්‍රහ්ම විහරණ නිසා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. එතකොට මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන බ්‍රහ්ම විහාර තමයි බ්‍රහ්ම ලෝකෙට ප්‍රතිපදාව. මේ කරුණෙහිලා කෙනෙක් මේ උඩ යට දිශාවන් සහිත ඒ වගේම මේ දස දිශාවන් සහිත නැගෙනහිර දකුණ බටහිර උතුර ඒ දස දිශාවන්ටම මෛත්‍රිය පතුරනවා. මේ සත්තා වේරා හොන්තු මේ සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ආදි වශයෙන් මිස්සිත වඩනවා. අප්‍රමාණව පුලුල්ව සීමාවක් නැතුව අප්‍රමාණව මිස්සිත වඩනවා. සෝපත් වේවා කියලා. වෛර තරහ නැත්තෝ විත්වා. කරුණාව වඩනවා දුකින් මිදෙත්වා කියලා. සැප ඇත්තෝ විත්වා කියලා මුදිතාව වඩනවා. කම්මස්සකා සියල්ලෝ කර්මයේ දායාද කරගෙන ඉන්නේ කියලා උපේක්ෂාව වඩනවා. එනිසා මේක තමයි ප්‍රතිපදාව බ්‍රාහ්මණය කියලා කිව්වා. ඔන්න මතක තියාගන්න මේ මෙන්න මෙතන විස්තර කරන්න මට උවමනාවක් තිබ්බා. මැරෙන මොහොතේ අර දිව්‍ය ලෝකේ හොඳයි කියලා දිව්‍ය ලෝකේ නම කියා ඉඳලා හරියන්නේ නැහැ. එයාගේ හිත බ්‍රහ්ම ලෝකේ හොඳයි කියන තැනට ආවට පස්සේ ප්‍රතිපදාව තමයි සිහි කරන්න ඕනේ. බ්‍රහ්ම ලෝකේ කියන ඉඳලා හරියන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකේ කියලා හිත හිතා ඉඳලා හරියන්නේත් නැහැ. කරුණා මෛත්‍රියේ හිත පිහිටවන්න ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ දිව්‍ය ලෝකවල ගැන විස්තර කරලා අවසානයේ බ්‍රහ්ම ලෝකෙට හිත අරගෙන බ්‍රහ්ම ලෝකේ යහපත් කියන තැනට අරගෙන ඊට පස්සේ එතනට මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහාර භාවනාව සිහි කෙරෙව්වා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේට හිතුණා දැන් මේම ප්‍රමාණවත් මොහොත කියලා. ඉතින් අරයාගේ මූණ හොඳට පිපිලා සතුටින් ආවා. ඊට පස්සේ යා කියනවා මේ බ්‍රාහ්මණයා කියනවා ධනංජානි සාරිපුත්තයන් වහන්සේ හිනා තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල වඳින්න ධනංජානි බ්‍රාහ්මණයා සිරිපා වැන්දා කියලා. ඉතින් තවත් මේ කෙනාගේ හිත ඉදිරියට මාර්ගඵල අවබෝධයකට පවා ගන්න පුළුවන්කම තියෙද්දිම සාරිපුත්තයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ හිත පිහිටවලා වැඩම කළා. වැඩම කරනකොට මේ ටික වෙලාවකින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩලා ඒ බ්‍රාහ්මණයා ධනංජානි බ්‍රාහ්මණයා මැරුණා. බ්‍රහ්ම ලෝකේ ඉපදුණා. නිරේ යන්න හිටියේ. බ්‍රහ්ම ලෝකේ ඉපදුණා. ඉතින් පින්වත්නි නිරේ යන්න හිටපු කෙනෙක් බ්‍රහ්ම ලෝකේ ඉපදුණා කියන එක මේක ආශ්චර්ය අద్భుත කාරණා. හිතක තියෙන පුහුණුව බලන්න. එක අනුශාසනාවක තියෙන වටිනාකම බලන්න. එක දහම් අවවාදයක තියෙන වටිනාකම බලන්න. ධර්මයේ දේශනා කරන ඒ තෙරුන් වහන්සේලාගේ තියෙන අසිරිය බලන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේලවන කලන්දක නිවාපයේදී
සංඝයාට වදාලා පින්වත් මහණෙනි සාරිපුත්තයන් ධනංජානි බ්‍රහ්මණයාට ධර්මයේ කිව්වා හීන වූ බ්‍රහ්ම ලෝකේ හිත පිහිටුවා තව ඉදිරියට මේ හිත වඩන්න පුළුවන්කම මේ බ්‍රහ්මණයාට තිබ්බා. ඉතින් අනේ හිත පිහිටවල වැඩියා මේ දැන් ඒ බ්‍රාහ්මණයා මිය ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා කිව්වා. ඒකට බලන්න මේ තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේ හැරෙනකොට ප්‍රඥාවෙන් අග්‍රම සාරිපුත්ත මහරහතන් වහන්සේ. තුන් ලෝකෙම ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේටත් නොදැනෙන නොතේරෙන දේවල් මගේ බුදුරජාණන් වහන්සේට වැටහෙනවා කියන එක ඒ බුද්ධානුභාවයේ බුද්ධ ආශිර්ය සිහි කරන්න අවස්ථාවක්. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වේළුවනේට වැඩලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා ස්වාමීනි ධනංජානි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වඳිනවා. සාරිපුත්ත ධනංජානිට තවත් හිත දියුණු කරන්න තියෙද්දි මේ මොකද හීන වූ බ්‍රහ්ම ලෝකෙන් හිත නැවැත්තුවේ. අනේ ස්වාමීනි මේ බ්‍රාහ්මණයෝ මේ බ්‍රහ්ම ලෝකෙට ආසයිනේ. ඒ නිසා මම හිතුවා මෙයාට මේකම ප්‍රමාණවත් බ්‍රහ්ම ලෝකයේ හිත පිහිටුවොත් කියලා. සාරිපුත්ත ධනංජානි දැන් මිය ගියා. දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. එතකොට ඔන්න ධනංජානි සූත්‍රය. එතකොට දැන් මේ කාරණාවේ විශේෂ දේ තමයි මේ කතාව ඇසුරෙන් තියෙන සූත්‍ර දේශනාව ඇසුරෙන් අපේ ජීවිතේට ගන්න තියෙන එක තමයි ජීවිතේ හරි මඟට ගන්න පුළුවන් වුණා හෝ බැරි වුණා හෝ ඒකට යාට හැකියාව තිබ්බා හෝ නැතා හෝ ධර්මයේ නාහා ඉන්න හොඳ නැහැ. එයා අපාය ගැන විස්තර දැනගන්න ඕන. දිව්‍ය ලෝක ගැන විස්තර දැනගන්න ඕන. හොඳ නරක දැනගන්න ඕන. දුක ගැන දැනගන්න ඕන. කොහෙද සැප තියෙන්නේ කොහෙද දුක තියෙන්නේ කියලා මේ ලෝක උප්පත්ති ගැන යාට තේරුම තියෙන්න ඕන. හැබැයි එයාගේ කල්කිරියාවේ දෝෂ අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද අවසාන මොහොතේක හරි එයාගේ මානසිකාරය යහපත් තැනට ගන්න උපකාරී වෙනවා. එයා මෙතෙක් අහපු ධර්මයෙන්. දැන් ධනංජානි සතර අපාය ගැන දිව්‍ය ලෝක ගැන කලින් අහගෙන හිටියා මෙයා බ්‍රාහ්මණෙක් වුණාට. ඒ නිසානේ අවසාන මොහොතේ කියනකොට මේක අවංකවම කිව්වේ නිරේට වැඩි තිරිසන් ලෝකෙ හොඳයි කියලා මේ ගිරවෙක් වගේ නෙවෙයි කිව්වේ. අවංකවමයි කිව්වේ බ්‍රාහ්මණය. අනිතක තමයි කියන විදියට හිත පිහිටෙව්වා. කියන විදියට හිත පිහිටෙව්වා. ඊළඟ එක තමයි ගොඩාක් අයට හිතෙන එක තමයි මැරෙන මොහොතේ දිව්‍ය ලෝකයක නමක් සිහි කරන එක. ආයෙනම් මං චාතුම් මහරජිකේ මන්තු සිතේ. එහෙම නෙවෙයි. එයා දිව්‍ය ලෝකේ හොඳ තැන කියලා එයාගේ හිතට අරමුණු වුණොත් එයා දිව්‍ය ලෝකේ පිණිස තියෙන ප්‍රතිපදාව සිහි කරන්න ඕන. ප්‍රතිපදාව තමයි දිව්‍ය ලෝකයේ ප්‍රතිපදාව කොහොමද? සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. එයා බුද්ධානුස්සතිය සිහි කරන්න ඕන. බුදුගුණ සිහි කරන්න ඕනේ. ඒ බුදුගුණ සිහි කරන එක එයාට සුගති උප්පත්ති හදලා දෙන එකක්. ඒක ප්‍රතිපදාව. එයාට දිව්‍ය ලෝකේ හොඳයි කියලා හිතෙනවා. ඊට පස්සේ එයාගේ මානසිකාරයේ පුණ්‍ය සම්පත්තිය යන ඔයා යන දිව්‍ය ලෝකේ තීරණය වෙනවා. ඊළඟට ධර්මීය ගුණ සංඝර රහතන් වහන්සේලා එක් ගුණ ඊළඟට ශ්‍රද්ධා සීල තමන් රැකපු සීල් පොහොය 800 නිති 500 රැකපු සීලය ඊළඟට දහන් දැනුම තමන් ධර්මීය ආපු කෙනෙක් ධර්ම ඉගෙන ගත්ත කෙනෙක් ඊළඟට ත්‍යාගේ දන් දුන්නේ ඒවා ඊළඟට ප්‍රඥාව ඊළඟට මේ දහන් කරුණු අනිත්‍ය ගැන මේ ආදි වශයෙන් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී මානසික ඒ සීක බල ප්‍රතිපදාව තමයි සිහි කරන්නේ. ඉතින් ගොඩාක් තේරුම් නැති වුණත් බුදු ගුණ ටික හරි මගේ බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්ධ වනසේක කියලා ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන හෝ සීලය මුල් කරගෙන හෝ දහන් දැනුම මුල් කරගෙන හෝ දන් දීම මුල් කරගෙන හෝ ඊළඟට විදර්ශනා දහම් කරුණක් හිතලා හෝ හිත ප්‍රසාදයටපත් කරගන්න ඕන. චේතෝ පසාද හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින්. හිත ප්‍රසාදයටපත් වීම මුල් කරගෙන යා සුගතිය කරා යන්නේ. දැන් ඒ දිව්‍ය ලෝකේ නම දැනගත්තත් නැතත් ඒක සිද්ධ වෙනවා ප්‍රතිපදාව සිහි කළොත්.
දැන් උදාහරණයක් ගන්න අපා පව් කරලා අපාය යන එක්කෙනා අපායවල 136 නම් දන්නවද? අටමහා නිරේ නම් දන්නවද? නැහැ. නමුත් එයාලට අවසාන මොහොතේ අපායේ ප්‍රතිපදාව එනවා හිතට. ඒ මොකද්ද? කරපු පව්කම් මතක් වෙනවා. ඒ තුල හිත පිහිටවනවා. කරපු පව්කම් මතක් වීම ඒ තුල හිත පිහිටවීම නිරේ ප්‍රතිපදාව. පසුතැවිල්ල තැවීම ඒ ප්‍රතිපදාව හිත පිහිටන නිසා එයාගේ පාප කර්මයට අනුව අපායවල 136කින් එයා යන්න ඕන අපායට යනවා. නැත්නම් අපාය යන අය මං දැන් සංජීව අපායට යන්නේ මං කාල සූත්‍රයට යන්නේ කිය නංගන් කිය ඉන්නේ. මේ වගේ දිව්‍ය ලෝකවලට විශේෂ සිද්ධ වෙලා තියෙන දුටු ගැමුණු රජුරු ධම්මික උපාසක ආදී උත්තමයෝ තමන් යන දිව්‍ය ලෝකේ නම කියලා තියෙනවා මිනිස්සුන්ට. තමන්ට පේන ඒවා මතක් වෙලා තියෙනවා. හිත ප්‍රසාදයටපත් වෙලා තියෙනවා. නමුත් අපි මතක තියාගන්න ඕන කාරණාව තමයි මෙතනදී මේ දැන් අපි කියමු ලෙඩෙක් අසනීප වෙලා පණ ඇද ඉන්න කෙනෙකුටත් ළඟ ඉන්න කෙනා දිව්‍ය ලෝකේ නම කියා නෙමෙයි ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවන්න ඕන. ධර්මයේ එයා කරපු එයා සීල් රැකපු ඒවා සිහි කරන්න ඕන. එයා දන් දුන්නේ ඒවා සිහි කරන්න ඕන. එයා බණ අහපු ඒවා සිහි කරන්න ඕන. ඊළඟ මේ කය අතෑරලා යන්න වෙනවා. කවුරුත් මේ ලෝකේ අතෑරලා යනවා. මරණි උපන් සත්වයට උරුමයි කියලා ප්‍රඥා සහගත කතාව සිද්ධ කරන්න ඕනේ. ඒ නිසා දැන් ඇත්තටම යම් පුහුණුවක් ඕන. ඒ නිසා ඒ කියපු ඒ දහම් කරුණු ටික අමතක කරන්න එපා. එකක් තමයි විශේෂ කාරණාවක් තමයි තමන්ගේ ජීවිතේ අඩුපාඩු තමන් හිතන වේගයට හදාගන්න පුළුවන් වුණා හෝ බැරි වුණා හෝ කවදාවත් ධර්මය අහන එක අතාරින්න එපා. දිව්‍ය ලෝක ගැන, අපායවල් ගැන, ලෝක උප්පත්ති ගැන, ඊළඟට පින්පව් ගැන, කුසල අකුසල් ගැන, යහපත් දේවල් ගැන, සීක බල මේවා අහලා තියාගන්න. මේවා අහලා තියාගන්න. ඒක ඔබට බොහෝ කාලයක් මේ යහපත පිණිස පවතිනවා. ඒ වාගේ ධර්මයේ දන්න කෙනෙකුට අවසාන මොහොතේ උදව් කරන්නත් කෙනෙක් යහපත් හිටියොත් එහෙම ගොඩාක් හිත දියුණු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා ධර්මයේ දන්න ආර්ය ශ්‍රාවකයෙකුට ධර්මයේ දන්න ආර්ය ශ්‍රාවකයෙක් මරණ මොහොතේ උපදෙස් දුන්නොත් එක්කෝ අනාගාම වෙනවා කිව්ව නැත්නම් රහත් වෙනවා කිව්වා. ධර්මයේ දන්න මේ ශ්‍රාවකයෙකුට ධර්මයේ දන්න ශ්‍රාවකයෙන් අවසාන මොහොතේ උපදෙස් දුන්නොත් එහෙම එක්කෝ අර මැරෙන කෙනා අනාගාමී වෙනවා නැත්නම් අරහත් ත්වයටපත් වෙනවා. එච්චර මේ සිත පිහිටවීමේ සහ අවසාන මොහොතේ කියන එක මරණ මංචකයේ කියන එක ඉක්මනට එල්ලෙනවා මොක කාලේ. ඒ වෙලාවේ හොඳ අරමුණක් දුන්නොත් ඒකෙම හිත වැඩ කරනවා. ඒකයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න. ඉතින් මේ පින්වතුන්ට වාසනාවන්ත කම ලැබුණා ගෞතම බුද්ධ ශාසනයේ මේ වාගේ යුගයක ඉතින් මේ වාගේ දහම් කතාවක් අපේ අත්තල මුත්තලාට අහන්න ලැබිච්ච නැති ඊළඟට අපේ කලින් පරම්පරාවට අහන්න ලැබෙච්ච නැති දහම් කතාවක් අහන්න ලැබුණා. ඊළඟට විහෙර විහාර පහුගිය 22ක් මහමෙවුනා ආරම්භ කරලා අවුරුදු 20 ගානක මේ කාලය තුල විහෙර විහාර මහා බෝධි රෝපණය කිරීම ස්තූප කරවීම මහා පින්කම් දානමාන ගොඩක් දේවල් මිනිස්සු ඇස් වලින් දැක්කා. ගොඩාක් පින්කම් දැක්කා. ගොඩාක් මිනිස්සු පින්කම් කළා. පෙර නොයසුවිරු විදිහට ධර්මය දැන් අපි ගත්තොත් අන්තර්ජාලයෙන් ධර්මය අහන අයට වෙනම සාගරයක් තරම් බණ. ශ්‍රද්ධා රූපවාහිනිය දැම්මට පස්සේ පැය 24ම ගෙදර අසපුවක් වගේ. ලක්විරු ගුවන්විදුලිය දාගත්තට පස්සේ පැය 24ම අසපුවක් වගේ. දහම් කතාව කොහොම හරි ඇහෙනවා. එක එක ස්වාමීන් වහන්සේලාගෙන් එක එක හඬින් මේ බුද්ධ වචනේ අහන්න ලැබෙනවා. ඉතින් කොච්චර යහපත සම්පතක් තියෙනවද? ඉතින් ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව මගහැර ගන්න එපා. පුළුවන් තරම් සද්ධා සම්පatti දියුණු කරගන්න. සීල සම්පatti දියුණු අපේ ජීවිතේ කවදද කොයි මොහොතද දන්නේ. ඒ නිසා නිති පන්සිල් රකින්න පොහොයට සිල් සමාදන් වෙන්න අනිවාර්යෙන්. මංගාරින්න එපා අපි තව පොයවල් කීයක් ජීවත් වෙයිද දන්නේ. ඊළඟට ධර්මයේ නිතර අහලා දහම් දැනුම තියාගන්න.
ඊළඟට නිතර දන් දෙන ඒවා අත්හරින ඒවා පුරුදු කරන්න. ඊළඟට ජීවිතේ මරණයෙන් කෙලවර වන බව මේ හේතුඵල ධාමෙන් හටගත්ත දේවල් හේතුඵල ධාම අනුවම ඒවා වෙනස් වෙලා යන හැටි සිහි කරන්න. චතුරාර්ය සත්‍ය සිහි කරන්න. දුක හට ගැනීම දුක නැතිවීම දුක නැති වෙන මාර්ගය චතුරාර්ය සත්‍ය ගැන අහලා තියාගන්න. මේ චතුරාර්ය සත්‍ය ගැන අහන එක ශ්‍රුතය. චතුරාර්ය සත්‍ය ගැන නුවණින් විමසන එක ප්‍රඥාවටයි. සිහිකරන්න උපන් සත්වයා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට ලක් වෙන මොනලෝක ඉපදුණා. මේ තෘෂ්ණාව තියෙන තාක්කල් මේ සසර ගමන යනවා. තෘෂ්ණාව නැති කරපු තැන අමා මහ නිවනයි. ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඒ දහම් කරුණු හිතට හුරු කරලා තියාගන්න. ඒව ප්‍රඥා සම්පත්තියටයි. මේවා හැම එකක්ම අතහැරලා යන්න සිද්ධ වෙනවා කියලා නොයලුන හිතකින් ඉන්න එක ප්‍රඥා සම්පත්තියටයි. මැරෙන මොහොතේ දරුවන්ගේ මුණුබුරන්ගේ ඊළඟට ගෙවල් දොරවල් වල එල්ලෙන එක ප්‍රඥා සම්පත්තිය නෙමෙයි. ළඟදීන් මේ අපිට දැන් තොරතුරක් දැනගන්න ලැබුණා ආච්චි කෙනෙක් මැරෙනකොට පොල් ගස් දිහාමයි බලබලා ඉඳලා තියෙන්නේ. දැන් මේ පොල් කඩනකොට ඒ පොල් කල්ලා පොල් ගොඩ ගෙනලා ගහනකොට ඒ පොල් ගොඩෙන් ආච්චිගේ හඬ ඇහෙනවා. පොල් ගොඩේ ඉපදෙලා. දැන් පොල් ටික කල්ලා ගොඩ ගහනවනේ. රැහැට ඒ පොල් ගොඩෙන් ඒ ආච්චිගේ කටහඬ එනවා. ඊට පස්සේ පොල් ටික අයින් කරාට පස්සේ නෑ ආයෙ ගොඩ කරපුවා ආයෙ එනවා හඬ. මේ අද කාලේ වෙන ඒවා පොල් ගොඩේ උපදිනවා. ඇයි මේ අතෑර ගන්න බෑ. ඒ නිසා මේ මැරිලා ගිහිල්ලා තිරිසන් ආත්ම ප්‍රේත ආත්ම මේවකට නම් යන්න නම් හදන්න එපා. මේ ගෞතම බුද්ධ ශාසනේ දැන් ගැලවිලා යන්න. ඉදිරියට පින්පව් විශ්වාස කරන්නේ නැති මේ දරුවෝ ඔන්ලයින් කියලා මේ තාක්ෂණික කෙලිසෙල්ලම් වලට පුරුදු වෙලා දරුවෝ දෙමව්පියන්ට අත උසනවා. තමන්ගේ දරුවා පාලනය කරගන්න දෙමව්පියන්ට බෑ. මේ නරාවලට ආයෙ වැටෙන්න එපා. ඒ නිසා සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ආදී ගුණ ධර්ම දියුණු කරගන්න. ගෞතම බුද්ධ ශාසනේ මෙච්චර ලොකු අවස්ථාවක් ලැබිලා දුගතියකට නම් යන්න එපා. සුගති උප්පත්තිය ගෞතම බුද්ධ ශාසනේ ධර්මාවබෝධයත් සැලසෙන්න මේ පින් හේතු ආසනාව වේවා කියලා සිතපත. දවසේ පින්වත් ලහිරු පුතා තමයි මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. පින් කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම රැස් කරගන්න යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ලහිරු පුතා නමිනුත් ඒ ඥාති බන්දු මිත්‍රාදීන් නමිනුත් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් මිය පරලෝකීය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ සැපේ සැලසේවා කියලා පින් පමුණවනවා. ඒ වගේම රැස් කරගන්න යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගෞතම බුද්ධ ශාසනේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට පිළිසරණ අපිට ලැබලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. අපේ ජීවිත හිස්ව තියෙද්දී අපේ ජීවිතේ මේ ධර්මයේ තුලින් යම් විදියකට හරි හරවත් කළේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේ මේ යුගයේ පහළ වීම බොහෝ දෙව් මිනිසුන්ට යහපත ඇති කළා. ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිඝාසිරි සම්පත් ලැබේවා. ගරුතර මහා සංඝ රත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් බලෙන් ගෞතම සසුනේ පිහිට ලැබේවා. ලහිරු පුතාටත් උතුම් බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ ලැබූ සත්පුරුෂ ඇසුරේ පිහිට පිළිසරණ ලැබේවා. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ආදී ගුණ ධර්ම දියුණු වේවා. ඒ වගේම අවසාන මොහොතේ කුසලයේම සිහි වේවා. යහපතම සිහි වේවා. ඒ පවුලේ සියලු දෙනාටත් දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන්ටත් උදව් උපකාර කරපු සියලු දෙනාටත් ඒ වගේම ගුරු භවතුන්ටත් සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. කොරෝනා වෛරසයෙන් රෝගාතුරව සිටින අයට ඉක්මනින් නිරෝගී සුව සැලසේවා. මේ ලෝක ව්‍යසන වසංගතය දුරින්ම දුරු වේවා. අපි කාටත්
සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ගුණධර්ම දියුණු වේවා. බඹ විහරණ සිත්වල දියුණු වේවා. ගෞතම සසුනේ පිහිට පිළිසන ලබන්න මේ රැස් කරගත්ත පිනක් හේතු වාසනාම වේවා. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.